समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स दुःखमेव हि कोचिदुःखितो कारको न किरियाव विज्जति अत्ते निब्बुतेन निब्बुतोपमा मग्गमत्तेन गमिको न विज्जति नामञ्च रूपञ्च इदत्ति सच्चतो न हेत्त सत्तो मनुजो विज्जति शून्यं इदं यत्तमिवाभिसङ्कतं दुःखस्य पुञ्जो तिनकट्टसादिशोऽस्ति ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවත් පින්වතුනි අද ඇසළ පුර 15ක් පොහොය දවස මේ පින්වත් සියලු දෙනාම පෙහෙවස් සමාදන් වෙලා අද දවසේ ගුණධර්ම පුරන්න කියන බලාපොරොත්තුවෙන් ඒ අදිෂ්ඨානයෙන් සීලයක් වඩා ගන්න සමාධියක් වඩා ගන්න භාවනාවක් වඩා ගන්න ඕනි කියන උසස් අරමුණකින් යුතුව අද දවසේ සැදී පැහැදී සිටින්නේ පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මිහිතලයට පහළ වෙලා තුන් ලෝක සත්වයාට හිතානුකම්පාවෙන් උතුම් වූ සී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නිතරම අවවාද කරනවා කාරණා කිහිපයක්. මේ බුද්ධෝත්පාද කාලය බොහෝම දුර්ලභයි. ඒ වගේමයි මනුස්ස ජීවිතය ලැබීමත් බොහොම දුර්ලභයි. ඒ වගේමයි සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන එකත් දුර්ලභයි. මේ ආදී වශයෙන් දුර්ලභ කාරණාවන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිතර සිව්වනක් පිරිසට දේශනා කරන්නට යෙදුණා. පින්වතුනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ මිහිතලයට පහළවන්නේ කල්ප කෝටි ගානකට පස්සේ. ඊටත් වැඩි මිසක් අඩු නෑ පින්වතුනි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ මිහිතලයට පහළ වෙනවා කියන්නේ සුකෝ බුද්ධානං උප්පාදෝ ලෝකස්මින් මේ ලෝක ධාතුවටම සැපයක්. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පවතින කාලයකයි අපි ජීවත් වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ
බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ තියා බුද්ධ කියන වචනයවත් අහන්න නොලැබෙන කාල තියෙනවා. ඒ කාලවලදී මනුස්සාත්ම භාවයක් ලැබුණත් වැඩක් වෙන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම තමයි සීසත් ධර්මය අහන්න ලැබෙන්නේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණේ නැත්නම් මේ මිනිස්යෝ මනුෂ්‍ය කියන ඒ නමේ තේරුමට වැඩ කරන්නේ නැහැ. මනුස්ස ජීවිත ලබනවා. ඒත් මිනිස්යෝ විදියට ජීවත් වෙන්නේ නැහැ. බලන්න පින්වතුනි, අද ලෝකයේ දිහා මොනතරම්නම් මිනිස්යෝ ඉන්නවද? මේ මිනිස්යන් අතර බෞද්ධ අය ඉන්නේ කී දෙනාද? බොහෝම සුළු ප්‍රමාණයක්. ඒ ඉන්න අබෞද්ධ පිරිස් අතරේ බොහෝමයක් තිරිසන්ගත සත්වයෝ හා සමාන විදියට ඇන කොටා ගනිමින් තවත් සත්වයෝ මරාගෙන ඒ සත්වයන්ව මරාගෙන අනුභව කරමින් අනුන්ගේ දේවල් කඩා වඩා ගනිමින් සැහැසිකම් දුරාචාරකම් නොයෙක් දේවල් සිද්ධ කරමින් ජීවත් වෙනවා. මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා බොහෝ අපා දුක් විඳිනවා කල්ප ගණන්. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලෙත් මේ වගේ නම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණේ නැති කාලවලදී කොයිතරම්නම් මිනිස්යෝ සාහසික වෙලා ඒ දස අකුසලයන් සිද්ධ කරමින් පංච දුෂ්චරිතයේ යෙදෙමින් කටයුතු කරයිද? පින්වතුනි, මනුස්ස ජීවිතයක් ලැබුණොත් හොඳයි. කියන්න අමාරුයි. මොකද සතර අපාගත විනෝතින් යමෙක් ඒ සතර අපායෙන් ගැලවෙනවා කියන එක බොහොම අමාරුයි. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච නිසා මේ දාමරික සිත්, දාමරික ක්‍රියාවන් කරන සිත් සුමගට හරවගෙන ශාන්ත දාන්ත වශයෙන් මේ ජීවිත ගොඩනගා ගන්නේ අන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මිහිතලයට පහළ වෙලා පෙන්වා වදාලා වූ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන්. පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ දුර්ලභයි පහළවන්නේ. ඒ පහළ වුණාට පස්සේ මිනිසයන්ට වෙන යහපත අයහපත කියන කාරණා දෙකයි පෙන්නලා දුන්නේ. අයහපත කිව්වේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුණු කාලවලදී සත්වයන්ට වෙන අයහපතයි. පින්වතුනි, මනුෂ්‍යාත්ම භාවය දුර්ලභයි කියලා සඳහන් කරනවා. මේ මනුස්ස ජීවිතය දුර්ලභද ඇත්තටම කියලා කල්පනා කරන්න වටිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනතරම්නම් මනුස්ස ජනගහනයක් මේ ලෝක ධාතුවේ විද්‍යමානයිද කියලා. පින්වතුනි, අපි ගැඹුරින් කල්පනා කරෝතින් නිතර නිතර සිහියට ගත්තොතින් අපට තේරෙනවා
ඇත්තටම මේ මිනිස්සු ප්‍රමාණය වැඩිද කියලා බලන්න පින්වතුනි මේ ලෝකය හතරට බෙදුවොතින් හතරෙන් තුනක්ම ජලය ලෝකේ පවතින්නේ කියලා සඳහන් වෙනවා. එක කොටසක් තමයි ගොඩබිම වශයෙන් සඳහන් කරන්නේ. පින්වතුනි මේ ජලයේ විශාල ප්‍රමාණයක්. එතකොට ජලයේ වාසය කරන මනුෂ්‍ය ප්‍රමාණයද වැඩි තිරිසන්ගත සත්ව ප්‍රමාණයද? පින්වතුනි ඒ කාරණාවෙනුත් තේරෙනවා ජලයේ වාසය කරන වැඩිපුරම ප්‍රමාණය තමයි තිරිසන්ගත සත්වයෝ. ඇහැට පේන ඇහැට නොපෙනෙන අප්‍රමාණ සත්වයෝ ජලයේ වාසය කරනවා. ඒ විතරක් නෙමේ පින්වතුනි මේ සුළු ප්‍රමාණයක් තමයි ලෝකයේ ගොඩබිමට හිමි වෙන්නේ. හතරෙන් එක කොටසයි. ඒ හතරෙන් එක කොටසත් වැඩිපුරම තියෙන්නේ වනාන්තරයි කියලා සඳහන් වෙන්නේ. පින්වතුනි වනාන්තරවල වාසය කරන මනුෂ්‍ය ප්‍රමාණයද තිරිසන්ගත සත්ව ප්‍රමාණයද වැඩි. තිරිසන්ගත සත්ව ප්‍රමාණයයි වැඩි. මනුෂ්‍යයෝ බොහෝම ස්වල්පයක් වාසය කරන්න පුළුවන්. පින්වතුනි මනුෂ්‍ය වාසයටත් එහෙනම් ලැබෙන්නේ සුළු ප්‍රමාණයක්. මනුෂ්‍ය වාසය කරන මේ ගම් නියම් ගම්වලත් තිරිසන්ගත සත්වයෝද වැඩි මනුෂ්‍යයෝද වැඩි කියලා බැලුවාම තිරිසන්ගත සත්වයෝ වැඩි. පින්වතුනි එක ගමක එක ගෙදරක් ගත්තහම ඒ ගෙදර වාසය කරන්නේ මනුෂ්‍යයෝ 10 දෙනෙක් නම් බලන්න ඒ ඉඩමේ ඒ ගෙදරයි වාසය කරන තිරිසන්ගත සත්වයෝ කොපමණද කියලා. මැසි මදුරුවාගේ පටන් කැරපොත්ත මීයා වේයා ඒ ආදී වශයෙන්ොත් මුළු වත්තේම වාසය කරන කූඹි ප්‍රමාණය දිමියෝ ප්‍රමාණය මීයෝ ප්‍රමාණය බලන්න පින්වතුනි කොච්චරයිද කියලා. මිනිසයන්ට වඩා තිරිසන්ගත සත්වයන් ප්‍රමාණය වැඩි. එක කූඹි ගුලක එක වේ තුඹසක ගත්තහම අපට ගණන් කරලා කියන්න බැරි තරම් සත්වයෝ වාසය කරනවා. එමනම් පින්වතුනි මුළු ලෝකයක් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ කාරණාවට. අපට එක ගෙදරක් එක වත්තක් ගැන අරගෙන උදාහරණයට කතා කරාම අපට තේරෙනවා මේ ලෝකයේ මනුෂ්‍ය ප්‍රමාණයද වැඩි තිරිසන්ගත සත්ව ප්‍රමාණයද කියලා. පින්වතුනි එක ගෙදරක ඉන්න කූඹි රැලක් ගත්තහම කූඹි ප්‍රමාණය ගත්තහම ගණන් කරලා මෙච්චරයි කියලා කියන්න බෑ. තුඹසක ඉන්න වේයෝ ප්‍රමාණය ගණන් කරලා මෙච්චරයි කියලා කියන්න බෑ. පින්වතුනි ලංකාවේ ඉන්න වාසය කරන ජනතාවගේ ප්‍රමාණය මුළු ලෝකයේ ජනතාවගේ ප්‍රමාණය අපට ආසන්න වශයෙන් හරි ගණන් කරලා කියන්න පුළුවන්. මුළු ලෝකයේ ඉන්න මනුෂ්‍ය ප්‍රජාවත් එක ගෙදරක එක වත්තක වාසය කරන තිරිසන්ගත සත්ව ප්‍රමාණයත් එක්ක ගත්තාම හිතා ගන්න පුළුවන්නේ මේ ඇහැට පේන සතුන් අතරිනුත් තිරිසන්ගත සත්වයෝ අප්‍රමාණයි මනුෂ්‍ය ප්‍රමාණය සුළු ප්‍රමාණයක්. පින්වතුනි මේ මනුෂ්‍ය ජීවිතය බොහෝම දුර්ලභව ලැබිච්ච එකක්. ඒ කාරණාවෙන් තේරුම් ගන්න. එමනම් මුළු ලෝකේම වාසය කරන ඇහැට පේන ඇහැට නොපෙනෙන තිරිසන්ගත සත්වයන්ගේ ප්‍රමාණය ගණන් කරන්න තියා හිතන්නවත් අමාරුයි. පින්වතුනි ඇයි මේ තිරිසන්ගත සත්වයෙක් නොවි මේ සුළු ප්‍රමාණය නියෝජනය කරන මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණේ? පෙර කරන ලද
විශාල කුසල කර්මයක විපාකයක් තමයි පෙර ජීවිතේ මරණාසන්නයට මතක් වෙලා තියෙන්නේ. අන්න එහි කුසල විපාකයක් වශයෙන් මේ මනුස්ස ජීවිතය ලැබුණේ. බලන්න පින්වතුනි, මේ මිනිස්යොත් අපි විවිධ වශයෙන් ජීවත් වෙනවා. ඇස් පේන, ඇස් නොපෙනෙන, කන් ඇහෙන, කන් ඇහෙන්නේ නැති, ඒ වගේම ශරීර අවයවයන් හොඳට පිහිටලා තියෙන, ශරීර අවයවයන්ගේ විකෘතියක් තියෙන, ඒ වගේමයි නුවණ හොඳට වැඩ කරන, නුවණ වැඩ කරන්නේ නැති මන්ද බුද්ධික ස්වභාවයේ මිනිස්සු. පින්වතුනි, මෙන්න මෙහෙම මිනිස්සුත් ඉන්නවා, වාසය කරනවා. ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, ඒ වගේම අම්මා තාත්තවත් අඳුන ගන්න බැරි මෝඩ මන්ද බුද්ධික පිරිස්. පින්වතුනි, ඇයි මෙහෙම මනුෂ්‍යාත්ම භාවයක් නොලබා යහපත් දේ හිතලා ඒ යහපතට අනුව වැඩ කරන්න පුළුවන්, කරුණු කාරණා තේරෙන, කුසලය අකුසලය කියලා දුන්නහම ඒක තේරුම් ගන්න පුළුවන්, හොඳට කතා කරන්න පුළුවන්, හොඳට කන් දෙක ඇහෙන, ඇස් දෙක පේන මනුස්ස ජීවිතයක් පින්වතුනි සුවිශේෂී. ඒක ගොඩාක් දුර්ලභයි, අති දුර්ලභයි. අර වගේ තිරිසන්ගත සත්වයක් නොවි, ඒ වගේම මන්ද බුද්ධික, ඇස් පේන්නේ නැති, කතා කරන්න බැරි, කන් ඇහෙන්නේ නැති, ඒ වගේ මනුෂ්‍යාත්ම භාවයක් නොලබා යහපත් වූ මනුස්ස ජීවිතයක් ලැබුණේ පින්වතුනි සුවිශේෂී කුසල කර්මයක විපාක වශයෙන්. පින්වතුනි, අනිත් කාරණාව තමයි සී සද්ධර්ම රත්නය අති දුර්ලභයි. පින්වතුනි, බලන්න, මේ සී සද්ධර්මය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්න ඕනි. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ඒ දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන මේ චතුරාර්ය සත්‍ය නිස්ෘත දේශනාව. පින්වතුනි, මේ දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන්නේ බොහොම දුර්ලභයි. පින්වතුනි, හැමෝටම මේ කරුණු කාරණා තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න ඌමනාවකුත් නැහැ. පින්වතුනි, එහෙම අයටත් බණ කොච්චරනම් කිව්වත් ඒ බණ වලින් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ අය ප්‍රයෝජන ගන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි, අන්‍ය ආගමික අයත් සුළු ප්‍රමාණයක් මේ සීසත් ධර්මයේ සොයනවා, සීසත් ධර්මයේ අහනවා. පමණ බොහෝ දෙනා මෙහෙම ධර්මයක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. එහෙම අයට අහන්න ලැබෙන්නේ නැහැ. කොයිතරම්නම් බණ ධර්මය මේ සමාජයේ අදට දේශනා කරනවද ගෞරවනීය ස්වාමින් වහන්සේලා. ඒ දේශනාවන් කොයිතරම්නම් මේ නවීන තාක්ෂණය හරහා ප්‍රචාරය වෙනවද. ඒ කිසිම දෙයක් දන්නේ නැති, ඒවා අහන්න නොලැබෙන පිරිස් කොයිතරම්නම් ඉන්නවද. බලන්න පින්වතුනි, එහෙනම් මේ ධර්ම ශ්‍රවණය, ධර්මය අහන්න ලැබෙනවා කියන එක කොයිතරම් දුර්ලභයිද. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාරය පුරණ කාලෙදී එක අවස්ථාවකදී දහම්සොඬ රජ්ජුරුවෝ වෙලා ඉන්න වෙලාවේදී ධර්මය කියන පදය අහන්න
ඒ කාලේ මිනිස්යන්ගෙන් අහනවා ධර්මය කුමක්ද ධර්මය කියන්න කියලා. ඒ කවුරුවත් දන්නේ නැහැ මොකද්ද මේ ධර්මය කියන්නේ කියලා. බලන්න පින්වතුනි රට රාජ්‍ය අතහැරලා පවා ධර්මය කියන එක සොයාගෙන මෙතුමා ගියානේ. බලන්න පින්වතුනි ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය වෙනුවෙන් මුළු රට රාජ්‍යයන් අතහැරලා ඒ නුවණැති අය ධර්මයේ සොයාගෙන ගියා. පින්වතුනි අපට අතාරින්න දෙයක් නැහැ. දහම් සොඬ රජුරුව අතහැරපු දේවල් එක්ක බලනකොට අපට තියෙන්නේ පින්වතුනි ඉන්න තැන ඉඳගෙන මේ බණපදයේ අහන්න විතරයි. කොයිතරම්නම් සීසත් ධර්මයේ අදට අහන්න ලැබෙනවද වාග්ය වාසනාව තියෙනවද? ඒ වාග්ය වාසනාව තිබිලත් පින්වතුනි කන් දෙක නැති නුවණ නැති පුජ්‍යලයෝ වශයෙන් කොයිතරම්නම් ජීවත් වෙනවද මේ ලංකාව තුලත්? පින්වතුනි මොනතරම්නම් අභාග්‍යයක්ද? බුද්ධෝත්පාද කාලයක් වෙලා යහපත් මනුස්ස ජීවිතයක් ලැබිලා උතුම් වූ සීසත් ධර්මය අහන්න වාසනාව භාග්‍ය උදා වෙලා තියෙන අවස්ථාවේදී මේවයින් ප්‍රයෝජන ගන්නේ නැති අය කොයිතරම්නම් ඉන්නවද? පින්වතුනි අපි කල්පනා කරගන්න ඕනි. අපි එක පැත්තකින් බලනකොට වාසනාවයි වාසනාවන්ත පිරිසක් ඒ ඇයි තෙරුවන් කෙරෙහි පැහැදීම ශ්‍රද්ධාව තියාගෙන පුරපසළොස්වක පොහොය දවසට පෙහෙවස් සමාදන් වෙලා නිතරම ජීවිතයේ ධර්මානුකූලව ගත කරන්න උත්සාහවත් වෙන පිරිස් වශයෙන් අපට සතුටු වෙන්න පුළුවන්. පින්වතුනි මේ සංසාරේ කෙලවරක් නැති සංසාරේ ඉපදෙමින් මැරෙමින් බොහෝ කාලයක් අපි ගමන් කරන්නේ. පින්වතුනි මෙන්න මේ ගමන් කරන අවස්ථාවලදී අපට මුණ ගැසෙනු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කෙලවරක් නැහැ ප්‍රමාණයක් නැහැ. පින්වතුනි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝ ධාතුවට පහළ වෙලා සීසත් ධර්මයේ දේශනා කරලා ඒ තමන් වහන්සේලාගේ ආයුෂ පවතින කාලේ වැඩ ඉඳලා පිරිනිවන් පෑවදාලා. පින්වතුනි අන්න ඒ වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය ධර්මයේ සඳහන් වෙනවා. අප්පකාවා ලුකා ගංගා අනන්තා නිබ්බුතාජිනා. ගංගා නම් ගඟේ වැලි ස්වල්පයයි කියනවා. පිරිනිවන් පෑ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයත් එක්ක බැලුවාම පින්වතුනි එනම් කල්පනා කරන්න මේ ලෝකයට පහළ වී වදාලා වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය කොච්චරයිද? ධර්මයේ සඳහන් වෙන්නේ අප්පකාවා ලුකා ගංගා. ගංගා නම් ගඟ ඉන්දියාවේ තියෙන කොයිතරම්නම් විශාලයිද බලන්න පින්වතුනි. ඒ ගඟේ තියෙන වැලි කැට ප්‍රමාණය බොහොම ස්වල්පයයි කියනවා. පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයත් එක්ක බලනකොට පින්වතුනි අපට සංවේගයක් ඇති වෙන්න ඕනේ. ඇයි අපි මෙන්න මේ කියන ලද සියලුම බුදුරජාණන් වහන්සේලා පසු කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. එක බුදුරජාණන් වහන්සේ ශාසනයක්වත් අපට මග ඇරුනේ නැතුව නෙමේ අපි ඔක්කොම මුණ ගැහුණා. අපට ඒ සියලුම
සම්බුදු ශාසන මුණ ගැහුණා. හැබැයි අපි එකම සම්බුදු ශාසනයකවත් ප්‍රයෝජනය අරගෙන නැහැ. පින්වතුනි, ඒ කියන්නේ අපි මිනිස්සුયો වෙලාම උපන්නයි කියන එක නෙමෙයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙද්දී අපි අපායේ ඉපදිලා ඉන්නේ නැති. තිරිසන් අපායේ, නිරයේ, പ്രേත ලෝකේ, අසුර අපායේ මේ ආදී වශයෙන් තිරිසන් අපාවල ඉපදුනා නම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. නිරේ പ്രേතවල ඉපදුනා නම් පින්වතුනි ඒ වාසනාවත් නැතුව යනවා. පින්වතුනි බලන්න, මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතය ඒ ආත්මවලදීත් පමණක් අවස්ථාවලදී අපට ලැබෙන්නේ නැති. ඒ ලැබුණු අවස්ථාවලදී අපි ප්‍රයෝජනය ගත්තේ නැහැ. අපි ප්‍රමාදී පුජ්‍යලයෝ වෙලා තියෙන්නේ. පින්වතුනි, ඒ ජීවිතවලදී හරි සීල සමාධි ප්‍රඥාවන් පුරුදු කරා නම්, ඒ ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙලකට ප්‍රවිෂ්ඨ වුණා නම්, වීරිය වැඩුවා නම් අපට මේ ගෞතම බුද්ධ ශාසනයේදී ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච අවස්ථාවේ, ජීවමාන වැඩ සිටින අවස්ථාවේ අපට මනුස්ස ජීවිතයක් ලැබෙන්න තිබ්බා. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සත් ධර්මයේ ශ්‍රවණය කරලා අපට මේ දුක කෙලවර කරගන්න තිබුණා. එහෙම උනේ නැහැ. පින්වතුනි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලෙත්, ඒ ජීවමාන වැඩ සිටින කාලෙත් අපි මිනිසෙක් වෙලා උපදින්නත් ඇති, තිරිසන්ගත සතෙක් වෙලා උපදින්නත් ඇති, එහෙම නැත්නම් නිරේ പ്രേතවල ඉන්නත් ඇති, දෙවියෙක් වෙලා ඉන්න ඇති, බ්‍රහ්මයෙක් වෙලා ඉන්න ඇති. පින්වතුනි, කොහොම හෝ වෙලා හිටියත් අපට ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සත් ධර්මය අහන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ අහන්න අවස්ථාව ලැබුණත් අපි යෝනිසෝ මනසිකාරය සිද්ධ කරලා නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ යෙදිලා නැහැ. පින්වතුනි, අදත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපි ධර්මයට අනුව කටයුතු කරේ නැති වුණොත් මොනතරම්නම් අභාග්‍ය සම්පන්න දෙයක් වේද මේ ජීවිතයට. මොනතරම්නම් අසරණකමක් සිද්ධ වෙයිද මේ ජීවිතයට. පින්වතුනි, මේ ලැබිච්ච දුර්ලභ වූ මනුස්ස ජීවිතය ආරක්ෂා කරගන්නවා කියලා කුමක්ද කරන්නේ? බොහෝ දෙනා බොහොම දුක් මහන්සි වෙලා ඉගෙන කියාගෙන රැකියාවක් කරලා ඉඩමක් කඩමක් අරගෙන හොඳ ලස්සනට මාලිගාවක් වගේ නිවහනක් හදාගෙන තමන් පවුලක් විදියට ජීවත් වෙන්න උත්සාහවත් වෙනවා, රැකියාවක් කරගෙන යාන වාහන තියාගෙන. පින්වතුනි, ඒ කෙනා හිතනවා මේ දුර්ලභ මනුස්ස ජීවිතය තමන් භුක්ති විඳින්නේ බොහොම වාසනාවක්, බොහොම ආරක්ෂිත වශයෙන් මම ජීවත් වෙනවා කියලා හිතෙන්න පුළුවන්. පින්වතුනි, මේ සංසාරේ ලැබිච්ච මනුස්ස ජීවිතවලදී අපි විඳපු දුක් අන්දරාවත් එක්ක බැලුවාම, අපි විඳපු සැප අවස්ථාවන් එක්ක බැලුවාම මේ ජීවිතය අපි මේ විඳින්නේ පුංචිම පුංචි අබ ඇටයක තරම් සැපයක්. පින්වතුනි, අනවරාග්‍ර වූ සංසාරේ
නිරේ ඉපදිලා ප්‍රේත ලෝකවල ඉපදිලා තිරිසන් ආත්ම භාවවල ඉපදිලා මොනතරම්නම් දුක් විඳද ඒ විඳපු දුක් කිසිම දෙයක් පින්වතුනි අපට මතක නැහැ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ සිටියනම් දේශනා කරයි නුඹ මෙන්න මේ වගේ දුක් අන්දරාවන් වින්දා කියලා. පින්වතුනි බලන්න ඒකත් මොනතරම් අභාග්‍ය සම්පන්නයිද අපට පේන්නේ නැහැ අපි සසර විඳපු දුක් අන්දරාව. පින්වතුනි යමෙකුට ඒ දුක දකින්න පුළුවන් නම් දකින්න අවස්ථාවක් තියෙනවා නම් ඒ කෙනා කවදාවත් මේ ජීවිතේ ප්‍රමාද වෙන්නේ නැහැ. පින්වතුනි වෙනත් වැඩ කර ඉන්නේ නැහැ. බලන්න පින්වතුනි මොනතරම්නම් අපි ප්‍රමාදී පුජ්‍යලයෝ වශයෙන්ද ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි මේ ජීවිතේ පුංචි ගෙයක් හදාගෙන විවාහ වෙලා දරුවෝ කීප දෙනෙක් එක්ක දවසක් හරි කාලා ජීවත් වෙන්නයි කල්පනාව. පින්වතුනි පෙර ආත්ම භාවවලදී රජවරු වෙලා සිටුවරු වෙලා මැති ඇමතිවරු වෙලා සක්විති රජවරු වෙලා සක්‍රය වෙලා දෙවිවරු වෙලා බ්‍රහ්මයෝ වෙලා මොනතරම්නම් සැප විඳින්නේ නැද්ද? ඒක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒක එලෙසමයි ඒ විදියටම අපි සියලු දෙනාම සැප විඳලත් තියෙනවා. පින්වතුනි සසර විඳින ලද දුක් අන්දරාවත් එක්ක බලනකොට මේ විඳපු සැප බොහොම ස්වල්පයි කියලා සඳහන් කරනවා. පින්වතුනි අපි විඳපු සැපත් එක්ක බලනකොට මේ මනුස්ස ජීවිතය ලැබිලා අපි මොකද්ද මේ විඳින්නේ කියලා කල්පනා කරන්න. මාසේ අන්තිම කීයක් හරි පඩියක් අරගෙන හොඳට රසට කෑම ටිකක් කාලා දරුවන්ගේ හුරුතල් බලා යාන වාහන වලින් ගමන් බිමන් ගිහිල්ලා මේ ජීවත් වෙන්නේ මොකක්ද? මේක සැපක් කියලා බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා. පින්වතුනි මේක සැපක්ද කියන එක තම තමන් නුවණින් හිතන්නට ඕනේ. මේක සැපක් තමයි. බොහොම ස්වල්පයක් විඳින්න තියෙන දුක් අන්දරාවත් විඳපු දුක් අන්දරාවත් එක්ක බලනකොට මේක අබමල් රේණුවක් තරම් වටින්නේ. අබමල් රේණුවක් තරම් සැපයක්. පින්වතුනි කල්පනා කරගන්න එහෙනම් මේ ජීවිතය අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම යෝනිසෝ මනසිකාරයේ කරමින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනි කියලා මම මේ පින්වතුන්ට මාතෘකා කරා ගාථා දෙකක්. පින්වතුනි එහි තේරුම සරල තේරුම අපි දැන් විමසලා බලමු. දුක්ඛ මේවහි කෝචි දුක්ඛිතෝ කාරකෝ න කිරියාව විජ්ජති අත්ති නිබ්බුතින න නිබ්බුතෝ පුමා මග්ගමත්ති න ගමිකෝ න විජ්ජති. පින්වතුනි දුක්ඛ මේවහි කියලා සඳහන් කරන්නේ දුකක් පමණක්ම ඇත්තේ. න කෝචි දුක්ඛිතෝ දුකටපත් වූ සත්වයෙක් පුජ්‍යලයක් නැත්තේ. කාරකෝ න
කිරියාව විජ්ජති. කිරියාව විජ්ජති ගමනාදී ක්‍රියාවන් ඇත්තේය. න කාරකෝ ඒ ක්‍රියාවන් ඒ කෘත්‍යයන් සිදු කරන සත්වයෙක් පුජ්‍යලයෙක් නැත්තේය. අත්ති නිබ්බුති නිවන නම් වූ පරමාර්ථ ධර්මයක් ඇත. න නිබ්බුතෝ පුමා නිවනට පත් වූ සත්වයෙක් නැත්තේය. මග්ග මත්ති මග්ගං අත්ති මාර්ගයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇත්තේය. න ගමිකෝ න විජ්ජති මාර්ගයේ යන්නා වූ සත්ව පුජ්‍යලයෙක් විද්‍යමාන නොවේ. පින්වතුනි බලන්න, දුකක් පමණක්ම තියෙනවා කියනවා, දුක් විඳින කෙනෙක් නැහැ කියනවා. ඒ වගේම ගමනාදී ක්‍රියාවන් විද්‍යමානයි කියනවා. ඒ ක්‍රියාවන් සිද්ධ කරන සත්වයෙක් පුජ්‍යලයෙක් නැහැ කියනවා. අත්ති නිබ්බුති නිවනක් තියෙනවා කියනවා. නිවනට පත්වෙච්ච කෙනෙක් නැහැ කියලා සඳහන් කරනවා. මග්ගං අත්ති මාර්ගයක් තියෙනවා. මාර්ගයේ ගමන් කරන්නෙක් නැහැ කියලා සඳහන් කරනවා. නාමංච රූපංච ඉදත්ත සච්චතෝ නහෙත් සත්තෝ මනුජෝව විජ්ජති සුඤ්ඤං ඉදං යත්ත මිවාබි සංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ට සාදිසෝ. නාමංච රූපංච ඉදත්ති සච්චතෝ සත්‍ය වශයෙන්ම නාම රූප දෙකක් පමණක්ම ඇත්තේය. නහෙත්ත සත්තෝ මනුජෝ විජ්ජති මේ ජීවිතේ සත්වයෙක් මනුෂ්‍යයෙක් විද්‍යමාන නොවේ. සුඤ්ඤං ඉදං යත්ත මිවාබි සංකතං විශේෂයෙන් සකස් කළ රතයක් මෙන් සත්ව පුජ්‍යල භාවයෙන් ශූන්‍යයි. දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ට සාදිසෝ හරියට දර මිටියක් වගේ දුක් ගොඩක් පමණයි. බලන්න පින්වතුනි, මාතෘකා කරන ලද මේ වටිනා ගාථාවල තේරුම මේ කාරණාවන්ගෙන් කියවෙන්නේ කුමක්ද කියලා අපි කතා කරමු. තේරුම් ගන්න උත්සාහවත් වෙමු. පින්වතුනි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ පින්වතුනි සම්මුති සත්‍යයක් තියෙනවා, පරමාර්ථ සත්‍යයක් තියෙනවා. මේ සම්මුති සත්‍යයේ සඳහන් වෙන්නේ ඇලදොල ගංගා වනාන්තර, ගෙවල් දොරවල් යාන වාහන, සත්වයා, සිව්පාව, අම්මා තාත්තා, දුව දරුවෝ, මෙන්න මේ වගේ දේවල් පින්වතුනි සම්මුති සත්‍යයේ සඳහන් වෙනවා. පරමාර්ථ සත්‍යයේ කුමක්ද සඳහන් වෙන්නේ? පරමාර්ථ වශයෙන් චිත්තචෛසික රූප නිර්වාණ කියලා සඳහන් වෙනවා. මේ පරමාර්ථය දෙකකට බෙදෙනවා, සංකත පරමාර්ථ, අසංකත පරමාර්ථ වශයෙන්. සංකත පරමාර්ථ තුනක් තියෙනවා, චිත්තචෛසික රූප. අසංකත පරමාර්ථය එකයි, නිවන.
පින්වතුනි, මෙන්න මේ අසංකත පරමාර්ථයත් දෙකම පරමාර්ථ සත්‍ය වශයෙන් ඒ තැනට අනුව අපි ඒ පරමාර්ථය වෙන් කරගලා හඳුන ගන්නට ඕනි. ඒ විතරක් නෙමෙයි, සම්මුතිය වශයෙන් තේරුම් ගන්නට ඕන. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මුතියෙන් යමක් දේශනා කරා නම් ඒක ඒ විදියට තේරුම් ගන්න ඕනි. පරමාර්ථ වශයෙන් කතා කරා නම් ඒක ඒ විදියට එලෙසට තේරුම් ගන්නට ඕනි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ මේ දුකෙන් අත මිදෙන්න ක්‍රමයක්. මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යන ගමන නවත්වා ගන්න ක්‍රමයක්. මේ නුවණැති සත්වයන්ගේ නුවණ පාදා ගන්නා ක්‍රමයක්. අවිද්‍යාව අන්ධකාරය දුරු කර ගන්නා ක්‍රමයක්. පින්වතුනි, මේ ජීවිතේ හැම වෙලාවෙම දුකක්මයි පවතින්නේ. දුකක්මයි හටගන්නේ. දුකක්මයි නැති වෙලා යන්නේ. අන්න ඒ කාරණාවයි මේ සඳහන් කරන්නේ. දුක්ඛමේවහි කෝචි දුක්ඛිතෝ. දුක්ඛමේවහි කෝචි දුක්ඛිතෝ. දුකක් පමණයි ඇත්තේ. මොනවාද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණාව වදාලා. පින්වතුනි, මෙන්න මේ ස්කන්ධ පංචකය, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය දුකක් වශයෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධයක් පමණයි මේ ජීවිතය කියලා කියන්නේ. මේ යථාර්ථය දන්නේ නැති, මේ යථාර්ථය අවිද්‍යාවෙන් වසලා තියෙන අවස්ථාවලදී මේ මම කියලා මේ ජීවිතේ නොඑක් විදිහේ වැරදි දේවල් සිද්ධ කරමින්, සසර දිගු වෙන ක්‍රියාවන් සිද්ධ කරමින් කෙලවරක් නැති සංසාර දුකට නැවත නැවත වැටෙනවා. පින්වතුනි, මෙන්න මේ අපි කල්පනා කරලා බලමු. මේ පංච උපාදානස්කන්ධය, එහෙම නැත්නම් පංචස්කන්ධේ, රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මෙන්න මේ දුකේ තියෙන්නේ පරමාර්ථ සත්‍ය තමයි සංකත පරමාර්ථය. මම මීට කලින් සඳහන් කරා සංකත පරමාර්ථ කියන්නේ චිත්තචෛසික රූප කියලා. රූපස්කන්ධය රූප පරමාර්ථය, විඥානස්කන්ධය චිත්ත පරමාර්ථය, වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ තුන චෛතසික පරමාර්ථය. තවත් සඳහන් වෙනවා චෛතසික. මේ ස්කන්ධ පහ තුල තියෙන චෛතසික වලට අයිති කොටස් සඳහන් කරේ. පින්වතුනි, බලන්න, චිත්තය කියවහම සිත් 89යි, චෛතසික කිව්වහම චෛතසික 52යි, රූප කිව්වහම රූප 28යි. මෙන්න මේ ඔක්කොම ස්කන්ධ පහකට බෙදුවහම මේ කලින් සඳහන් කරපු ආකාරයටම තේරුම් ගන්නට ඕන. පින්වතුනි, මේ හැම වෙලාවකදීම
මම කියලා කතා කරාට අම්මා තාත්තා කියලා දුව දරුවෝ කියලා කතා කරාට මේවා සම්මුති සත්‍යය. ඒ සම්මුතියේ සත්‍යයක් වුණාට පරමාර්ථ වශයෙන් එය සත්‍යයක් නෙමෙයි. පරමාර්ථ වශයෙන් එහෙනම් කුමක්ද සත්‍යය? පංච උපාදානස්කන්ධයක් පමණයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා, පවතිනවා, නිරුද්ධ වෙලා යනවා. ඒ කාරණාව දන්නේ නැහැ, පේන්නේ නැහැ. හැබැයි දුක් විඳින බව, දුකක් තියෙනවා කියලා දන්නවා. දුක් විඳින්නේ මම කියලා හිතාගෙන ඉන්නවා. න කෝචි දුක්ඛිතෝ, දුක් විඳින කිසිවෙක් නැහැ කියනවා. ඇත්තනේ දුකක් උපදිනවා, දුකක් පවතිනවා, දුකක් නිරුද්ධ වෙලා යනවා මිසක් දුක් විඳපු කෙනෙක් නැහැ, දුක් විඳින කෙනෙක් නැහැ. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, දෙවනි කාරණාවේ සඳහන් කරනවා කිරියාව විජ්ජති, ගමන් කිරීම, ඇවිදීම, උඩ පැනීම, කෑම බීම නෑම, සැතපීම, නිදිය ගැනීම, මෙන්න මේ ආදී ක්‍රියාවන් විද්‍යමානයි කියනවා. මේ ගමන කියලා කියන්නේ කුමක්ද? එතන හටගන්න රූපත් සමග චිත්තචෛසික හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. ඒ විදියට පංච උපාදානස්කන්ධ රාශියක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා එන්නේ රාශියගේ එකතුවට ගමනක් ගියා. නැත්නම් උඩ පැන්න, සින්දු කිව්වා, නැටුවා, මේ ආදී වශයෙන් නම් දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීමට. ඒ සන්තතියම එකතු කරලා අපි නමක් දීලා තියෙනවා ගමනක් ගියා කියලා. පින්වතුනි, නකාරකෝ කුමක්ද මේ ගමන කියන ක්‍රියාව තුල තිබුණේ? කුමක්ද පරමාර්ථ වශයෙන්? පංච උපාදානස්කන්ධ හට ගැනීම මිසක් සත්වේක් පුජ්‍යලේ ගියා කියලා නෙමෙයි. හැබැයි සම්මුතිය කතා කරන්නේ මම ගියා, සත්වේක් ගියා, පුජ්‍යලේ ගියා, දෙවියෙක් ගියා කියලා. හැබැයි පරමාර්ථ වශයෙන් එම සත්වේක්, පුජ්‍යලේක්, දෙවියෙක් නැත. කුමක්ද හටගත්තේ? නාම රූප දෙකක්, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයක් හටගත්තේ. අත්ති නිබ්බුති, නිවන නම් පරමාර්ථයක් පවතිනවා, ඒක සත්‍යයක්. ඇයිද පින්වතුනි, තථාගත බුදු පියාණන් වහන්සේ අසංකත පරමාර්ථයේ වශයෙන් නිවන හේතු නිසා හටගන්න දෙයක් නෙමෙයි, හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්ුත් නෙමෙයි, ඇති වෙන නැති වෙන දෙයක් නෙමෙයි නිවන කියලා සඳහන් කරලා තියෙනවා. නිවන කියන්නේ පවතින දෙයක්. අත්ති නිබ්බුති, නිවන නම් පරමාර්ථයක් ඇත. නිවනටපත් වූ සත්වයෙක්, පුජ්‍යලයක් නැත. ඒ කිව්වේ කුමක්ද? නිවනක් තියෙනවා, නිවනටපත් වුණු සත්වයෙක්, පුජ්‍යලයක් නැත කිය. පින්වතුනි, සිත් එහෙම නැත්නම් චිත්ත පරමාර්ථයේ වශයෙන් අපි සිත් 89ක් සඳහන් කරා. මෙන්න මේ සිත් 89 තුල සිත් 81ක් සංකත පරමාර්ථයි. සිත් 8ක් තියෙනවා නිවන අරමුණු කරන්න පුළුවන්.
මේ සිත් අටත් සංකතයි. හැබැයි මේ අට ලෝකෝත්තරයි. ලෞකික සිත් 81ක්. මේ අට ලෝකෝත්තරයි. මේ අටින්ට පමණයි පින්වතුනි මේ නිවන අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි මේ ලෝකෝත්තර සිත් අට ඒ සමග උපදින චෛතසිකත් එක්ක චෛතසික 36ක් උපදිනවා. ඊට අදාළ වශයෙන් ඒ සිතේ සෝවාන් මාර්ග සිතින් ඒ සිතට අදාළ චෛතසිකත් සමග කුමක්ද අරමුණු කරන්නේ? නිවනයි. එනම් මේ පවතින නිවන අරමුණු කරේ මමද? සත්වයෙක්ද? පුජ්‍යලයෙක්ද? නැත. අරමුණු කරන්නේ ලෝකෝත්තර සිතක්. ඒ සිත සමග උපදින චෛතසිකත් පමණයි. බලන්න පින්වතුනි ඒ කාරණාව සත්‍යයක්නේ. නිවනක් පවතිනවා. නිවනට පත්වෙන කෙනෙක් නෑ, පුජ්‍යලයෙක් නෑ. හරිනේ. එනම් නිවන අරමුණු කරන්නේ ලෝකෝත්තර සිත් 8 හා ඒ සමග යෙදෙන චෛතසික 36යි. ඒ වගේම සඳහන් කරනවා ඊගාව කාරණාව මග්ග මත්ති මාර්ගයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇත කියන්නේ කුමක්ද? සෝතාපන්න මාර්ගයේ, සකදාගාමි මාර්ග සිතේදී, අනාගාමි මාර්ග සිතේදී, අරිහත් මාර්ග සිතේදී මාර්ගාංග 8ක් තියෙනවා පින්වතුනි. මෙන්න මේ මාර්ගාංග ටික චෛතසික ධර්ම ටික. මෙන්න මේ චෛතසික වල කරන්නේ කුමක්ද? ඊට අදාළ සෝවාන් මාර්ගයේ නම් ඊට අදාළ කෙලෙස් ධර්මයන් කපා හරිනවා. සකදාගාමි මාර්ගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කුමක්ද කරන්නේ? ඒ චෛතසික වලින් කරන්නේ ඊට අදාළ කෙලෙස් තුනී කරලා දානවා. අනාගාමි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අනාගාමි මාර්ගයේ පවතින චෛතසික වලින් ඒ මාර්ගාංග වලින් ඊට අදාළ කෙලෙස් කපලා දානවා. අරිහත් මාර්ග සිතේ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් චෛතසික වලින් මාර්ගාංග වලින් ඊට අදාළ කෙලෙස් ටික කපලා දානවා. අන්න පින්වතුනි ඒ සිත හට ගන්නකොට ඒ සිතේ මාර්ගාංග චෛතසික ටික හට ගන්නවා. මාර්ගයක් ඇත කියලා සඳහන් කරේ එයයි. මගේ ගමන් කරන පුජ්‍යලයක් නැත කියලා සඳහන් කරනවා. මාර්ගයේ යන පුජ්‍යලයක් නැහැ කියනවා. හරිනේ. මේ චිත්තචෛතසික ටිකක් පමණයිනේ හටගන්නේ සෝතාපන්න මාර්ගයේදීත්, සකදාගාමි මාර්ගයේදීත්, අනාගාමි හරිහත් මාර්ගයේදීත් කියන මේ සතර මාර්ගයේම චිත්තචෛතසික ධර්ම ටිකක් පමණයි හටගෙන තියෙන. සත්වයක් පුජ්‍යලයක් නෙමෙයි. පින්වතුනි ඒ කාරණාව හොඳට තේරුම් ගන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ. දෙවනි ගාථාවේ සඳහන් කරනවා නාමංච රූපංච ඉදත්ති සච්චතෝ නහෙත්ත සත්තෝ මනුජෝව විජ්ජති ශුඤ්ඤං ඉදං යත්ත මිවා බිසංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ට සාදිසෝ. පින්වතුනි ඉහත විස්තරේ හොඳින් කරුණු කාරණා යෝනිසෝ මනසිකාරය කරා නම්, හොඳට සිහියෙන් නුවණින් ශ්‍රවණය කරා නම්
මේ ගාථාවේ කියන ලද කාරණා ටික හොඳට පැහැදිලි. පරමා නාමංච රූපංච ඉදති සච්චතෝ පරමාර්ථ සත්‍ය වශයෙන් නාම රූප දෙකක් පමණයි. නහෙත්ත සත්තෝ මනුජෝව විජ්ජති. මේ ජීවිතයේ මනුස්සයෙක් දෙවියෙක් සත්වයෙක් විද්‍යමාන වන්නේ නැහැ. ශුඤ්ඤං ඉදං යත්ත මිවාභි සංකතං මනාව සරසන ලද රථයක් වගේ මේ ජීවිතය සත්ව පුජ්‍යල වශයෙන් ශූන්‍යයි. සත්වයෙක් පුජ්‍යලයෙක් හමුවන්නේ නැහැ කොතනකදීවත්. ගමන් කරන කොටත් වාඩි වෙලා ඉන්න කොටත් කතා කරන කොටත් මේ ඉරියව් පවත්වන සෑම අවස්ථාවකදීමත් කොතනකදීවත් සත්වයෙක් විද්‍යමාන වන්නේ නැහැ. නාම රූප දෙකක් පමණයි. දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ට සාදිසෝ දරමිටියක් වගේ දුක් රැසක් පමණයි. දුක් පුඤ්ජයක් විතරයි. බලන පින්වතුනි මේ සඳහන් කරන කාරණාවන් සත්‍යයක්නේ. මේ දුක් ගොඩක් නෙමේ ජීවිතය. සම්මුති වශයෙන් දුක ගැන නෙමේ කිව්වේ. ඇස හරහා රූප දකිනවා කියනකොට පංච උපාදානස්කන්ධයක්නේ හටගන්නේ. කන හරහා ශබ්දයක් අහනවා කියනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. නාසය හරහා ගඳ සුවඳ ග්‍රහණය කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. දිව හරහා රසයක් විඳිනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. කය හරහා ස්පර්ශයක් හඳුනා ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධයක්. මනසින් සිතනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හට ගැනීමක්. එනම් පින්වතුනි මෙන්න මේ සමූහයම එකතු කරලා සම්මුතියක් දීලා තියෙනවා. සත්වයා දෙවියා රූප දකිනවා, ශබ්ද අහනවා, කතා කරනවා, රස විඳිනවා, කෑම කනවා. එහෙම නැත්නම් ස්පර්ශයේ සැපයි. එහෙම නැත්නම් මම මතක් කරගන්නවා, කල්පනා කරනවා, අර්ථ දකිනවා, මේක සිතෙනවා. මේ වශයෙන් සම්මුති වශයෙන් මුලාව ඇලිලා ගැලිලා තද වෙලා බර වෙලා මුලාවටම පත් වෙලා ඉන්නවා, ජීවත් වෙනවා. පින්වතුනි ඇත්ත කුමක්ද? සිහි කරගන්න, කල්පනා කරගන්න, නුවණ මතු කරගන්න. මේ දුකෙන් අත මිදෙන්න නම් කුමක්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරේ? මෙන්න මේ නාම රූප දෙකක් පමණයි මේ ජීවිතය කියලා කියන්නේ. මේ ගත කරන හැම ඉරියව්වකදීම හැම තප්පරයකදීම නුවණ ඇති කරගන්න පුළුවන් නම් පින්වතුනි මේ ගාථාවලින් සඳහන් කරන කාරණාව තම තමන්ටම තේරුම් ගන්න පුළුවන්. තවත් කෙනෙක් නෙමෙයි, තවත් කෙනෙක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින් අවශ්‍යයි පින්වතුනි සුතමේ ඥානය. ඒ සුතමේ ඥානය පුරුදු හොඳට ධාරණය කරගෙන ඊට අනුව කටයුතු කරන්න පුළුවන් නම් පින්වතුනි කාගේවත් උපකාරයක් නැතුව තමන්ට තමන්ම පිහිටක් කරගන්න පුළුවන්. තමන්ට මේ කාරණාවන් බොහොම යහපත් විදියට තේරුම් ගන්න පුළුවන්. සත්වයෙක් පුජ්‍යලයෙක් වශයෙන් කතා කරාට මේ ජීවත් වෙන සෑම තැනකදීම ගත වෙන සෑම තැනකදීම මේ නාම රූප දෙකක් පමණයි.
දුක් කන්දරාවක් පමණයි ජීවිතේ කියලා කියන්නේ කියන එක Tamanට හොඳට නුවණින් තේරෙනවා. මේ සෑම ආයතනයක් කරාම හටගන්නේ පවතින්නේ නැති වෙලා යන්නේ දුකක් කියන එක ඕනම කෙනෙකුට තේරුම් යනවා. පින්වතුනි මෙන්න මේ කියන ලද කරුණු කාරණාවන් තම තමන්ට ලැබෙන හැම අවස්ථාවකදීම සිහි කරගන්න උත්සාහවත් වෙන්නට ඕන. එන්න එහෙම උත්සාහවත් වීමෙන් අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙච්ච අවස්ථාවේ ගන්න තියෙන ඉහළම ප්‍රයෝජනය අපි ගත්තා වෙනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ගන්න තියෙන ඉහළම ප්‍රතිඵලය අපි නෙලා ගත්ත වෙනවා. සී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ ප්‍රයෝජනය අපි ගත්ත වෙනවා. පින්වතුනි මේ වගේ උතුම් පුර 15ක් පොහොයක් දවසකදී මේ වගේ ධර්මයක් ශ්‍රවණය කරලා ඊට අනුව කටයුතු කරනවා කියලා අදිෂ්ඨානයක් අරගෙන වැඩ කටයුතු කරගන්න පුළුවන් නම් ඒ තරම් වාසනාවක් කිසිම කෙනෙකුට නැති වෙන්න පුළුවන්. පින්වතුනි ඒක විශාල උත්සාහයක් අදිෂ්ඨානයක් වීරයක් වෙනවා. තමන්ගේ ජීවිතයේ ඉදිරියේ ගමන යහපත් කරගන්න තමන්ට භාග්‍ය වාසනාව උදා වේවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ පින අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි මේ වෙලාවේදී ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම දේශනාවන් සිද්ධ කරලා මේ රැස් කර ගන්නට යෙදුනා වූ සකල විද පුණ්‍ය සම්භාරයම මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකයේ මේ පින්වතුන් ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් පමුණුවමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඒ වගේම නමින් පරලෝසපත් වූ යම් තාක් ඥාති හිත මිත්‍රාදී වේද ඒ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. සසර ගමන සපවත් කරගනිත්වා. අවසානයේ උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුනා වූ පින්වත් පිරිසටත් මුළු ලෝක වාසීන්ටත් ධර්මයේ කියා දුන්නා වූ ඒ ගුරු උතුමන් වහන්සේලාටත් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් කරන ලද කුසලානිසංස බලයෙන් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දැහැමි රැකවරණයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තම තමාගේ సంతානයේ වඩා වර්ධනය කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.